ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සූවිසි විවරණය පුණ්‍යවන්ත වැඩසටහන මේ පින්බර සවස් කාලය අදත් ආරම්භ කරන්නටයි සූදානම. භාග්‍යවතුන් වහන්සේ සසර කතරේ ගමන් කරද්දී මේ ලෝක සත්වයා කරේ මහත් වූ අනුකම්පාවෙන් උතුම් වූ නිවන් මාර්ගයේ හොයා පැමිණි ගමන අපිට වචන මාත්‍රයෙන් විස්තර කරන්න බැරි බව සත්‍යයි. නමුත් ඒ ගමන් මාර්ගයේ ගැන පින්වත් ස්වාමින් වහන්සේගෙන් අසා දැනගනිමින් සිත පහදවාගෙන ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන අපේ සසර කතර නිමා කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල හදාගන්නටයි මේ ඔබට සූවිසි විවරණ වැඩසටහන මේ පින්බර සවස් කාලයේ දායාද කරන්නේ. අද දවසේත් ඒ උතුම් වැඩසටහන සඳහා වැඩම කොට වදාළ අපගේ මහා සංඝ රත්නයට নমස්කාර වේවා. සාදු සාදු සාදු. සූවිසි විවරණයේ සදහම් දේශනාවේ සඳහා අනුග්‍රහය දරන්නේ අරංගල රත්නාරාම පාරේ පදිංචි 2021 මැයි මාස 8 වන දිනට 75 වන උපන්දිනයේ යෙදෙන විමලසිරි පෙරේරා පියාණන්ට ආශිර්වාද කිරීම පිණිස පින්වත් කල්යාණ මිත්‍ර දූදරු පිරිස විසින් තමයි අද සූවිසි විවරණ සදහම් දේශනාවේ සඳහා දායකත්වයේ කරන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපිට උතුම් වූ දහම් කරුණු කාරණා ලබා දෙනවා. අනුකම්පාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ අපි අසා තිබෙනවා පින්වත් ස්වාමින් වහන්සේ මේ අපට පිනක් තිබුණේ නැහැ. අපට භාග්‍යතුන් වහන්සේ අපේ නේත්‍රවලින් දැක ගන්නට. ස්වාමීනි අපට පිනක් තිබුණේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට වාඩි වෙලා ඒ භාග්‍යතුන් වහන්සේ උසුම් වූ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය ලබන්නට. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට හැකි නේද ධර්මයෙන් කී අපි අසා තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ ගැන යම් කරුණක් පැහැදිලි කරන්න අවසරයි. නමෝ බුද්ධාය. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අපිට මේ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේව දැක ගන්න බැරි නමුත් අපිට ධර්මයේ තුලින් උන්වහන්සේව දැක ගන්න පුළුවන්. ඒක තථාගතයන් වහන්සේම ඒ කාරණේ පහදලා දීලා තියෙනවා. ඒතර ධර්මයේ අවබෝධ කිරීම තුල දැන් අපි මේ බුදු ගුණ කතා කිරීම තුල තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වගේ උතුමන් වහන්සේ නමක්. මේ විදිහේ ගුණ තිබ්බා කියලා යම් කිසි වටහා ගැනීමක් යම් කිසි අවබෝධයක් අපිට ඇති කරගන්න පුළුවන් මේ බුදු ගුණ ගැන මේ බුද්ධ වංශය ගැන කතා කිරීම තුළ. ඒතකොට ඒ තුලින් ඒ ගුණයන් තුලින් අපි හඳුනා ගන්නවා බුද්ධ කියන උතුමන් වහන්සේගේ ස්වභාවය. රාගයට යට වෙන්නේ නැති, දේශයට යට වෙන්නේ නැති, මෝහයට යට වෙන්නේ නැති උතුමෙක් කියලා. ඒතකොට මේ බුදු ගුණ දන්නේ නැත්නම් අපිට හරි විදිහට හිත පහදව ගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. දැන් ලස්සන සාකච්ඡාවක් සිද්ධ වෙනවා මිලිඳු රාජ ප්‍රශ්නයේදී. නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජුරු අහන ස්වාමීනි දැන් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන කතා වෙනවා. උන්වහන්සේ මේ විදිහට වදාලා කියලා ධර්මී කියනවා. ඒතර ස්වාමීනි ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකලාද ඔය කියන්නේ? ඒතර කියනවා මහරජා මම දැක්කේ නැහැ කියනවා. ඊළඟට අහනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ දැක්කේ නැත්නම් ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලා ඔබ වහන්සේගේ ගුරුවරු ඔබ වහන්සේට ධර්මයේ කියලා දීපු අය දැක්කද බුදුරජාණන් වහන්සේ? මහරජා මාගේ ආචාර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දැකලත් නැහැ කිය. ඊළඟට අහනවා මේ රජුරුව ස්වාමීනි ඔබගේ ආචාර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දැකලත් නැත්නම් ඒ ආචාර්යයන් වහන්සේලාට උගන්වපු ආචාර්යවරු ඒ ගුරු පරපුරේ අයවත් තථාගතයන් වහන්සේ දැක්කද? දැකලාද ඔය කියන්නේ? කියනවා මහරජා මගේ ආචාර්යින්ගේ ආචාර්යවත් තථාගතයන් වහන්සේ දැකලා නැහැ කිව්වා. එතකොට රජුරු කියනවා එහෙනම් ස්වාමීනි ඔය ඔබ වහන්සේලා කිව්වට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් නැහෙනි. එහෙම කෙනෙක් ඉඳලා නැහැ. මේ කවුරුත් දැකලා නැහෙනි. එතකොට මේ රහතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. පින්වත් මහරජා මම ඔබෙන් අහන්නම් කියනවා ඔබගේ රාජ පරම්පරාවේ අතීතේ වංශවත් අභිමානව ශාස්ත්‍රීය රජවරු හිටියද කියලා. කියනවා ස්වාමීනි මගේ මේ රාජ පරම්පරාවේ බොහොම අභිමානවත් ධන දාන්න තිබුණ බොහොම ධනයෙන් ආඩ්‍ය වුණ විරාජමානව හිටිය රජවරු හිටියා කියන. එතකොට පින්වත් මහරජා ඔබ මේ රජවරු දැකලා තියෙද කියලා. එතකොට කියන ස්වාමීනි මම මේ රජවරු දැකලා නැහැ කියනවා. අහනවා ඔබගේ ඉන්න මේ ඇමතිවරු දැකලා තියෙනවද? එහෙනම් මේ පුරාණේ හිටපු රජවරු ගැන. ඔබගේ ඉන්න මේ භාණ්ඩාගාරික ඇමතිවරු මේ සේනාවට අණ දෙන ඇමතිවරු සෙන්පතිවරු දැකලා තියෙනවද? ඔබගේ ශාස්ත්‍රීය රජ පරපුරේ ආරම්භයේදී විරාජමාන හිටපු රජවරු දැකලා තියෙනවද කියලා.
ස්වාමිනී ඊය දැකලත් නැහැ කියලා. ඒතු රහතන් වහන්සේ වදාලා පින්වත් මහරජා එහෙනම් මමත් කියන්නේ ඔබගේ ওই රජ පරපුරේ අතීතයේ රජවරු වැඩි හිටියේ නැහැ. ඒ කවුරුත් දැකලා නැහැ. එතකොට මේ රජුරු කියන ස්වාමිනී එහෙම නෙවෙයි. මේ දැන් මේ අතීතයේ හිටපු රජවරු පාවිච්චි කරපු රත්තරන් 85ක් තියෙනවා කියනවා. රන් මිරිවැඩි සංගල් තියෙනවා කියන. ඊළඟට අතීතයේ හිටපු රජවරු පාවිච්චි කරපු ශ්වේත ඡත්‍රය ඒ වටිනා කුඩ වගේ ආදි දේවල් තියෙනවා කියන. ඊළඟට අතීතයේ රජවරු පාවිච්චි කරපු ඒ වටිනා සයනාසන තියෙනවා කියන. ඒ මාලිගා තියෙනවා කියන නටබුන් වෙලා. ඒකට ඒව දැකලා අපි තේරුම් ගන්නවා කියනවා අතීතයේ ඒකාන්තයෙන් මේ විරාජමාන රජවරු හිටියා කියලා. ඒක රහතන් වහන්සේ වදලා පින්වත් මහරජා මේකත් ඒ විදිහම තමයි කිව්වා. පින්වත් මහරජා මේ අපගේ තථාගතයන් වහන්සේ වැඩ හිටියාමයි කියලා දැනගන්න අපිටත් ඒ වගේ ලක්ෂණ තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහරජා මේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ පරිභෝග කරපු දෙයක් කියන්නේ. තථාගතයන් වහන්සේ පරිභෝග කරපු භාණ්ඩයක් කියන්නේ. ඊළඟට මේ පංච ඉන්ද්‍රිය පංච බල මේ තථාගතයන් වහන්සේගේ පරිභෝග භාණ්ඩ කිය. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය තථාගතයන් වහන්සේ පරිභෝග කරපු දේවල් කිය. ඊළඟට සප්ත බොජ්ජංග මේ තථාගතයන් වහන්සේ පරිභෝග කරපු භාණ්ඩ කියනවා. බුද්ධ වංශේ පරිභෝජනයට ගත දේවල් කියනවා. මොකද බුදු කෙනෙක් නැත්තම් පහළුන් නැත්තම් ලෝකේට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා දෙයක් පැනවෙන්නේ නැහැ කියනවා. එහෙම ලෝකෙ දකින්න නැහැ කියනවා. ධර්මී තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය පිරිහිලා යද්දී ආයෙමත් මේ ධර්මී මතු කරන්න නම් බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. මොකද සම්බු ඥානින් අවබෝධ කරගන්න තියෙන එක. ඒතර ගුරුවරයෙක් නැතිව ගුරුවරයෙක්ගේ උපදෙස් නැතුව මේ ධර්මය අවබෝධ කරගන්න. ඒකට වදාලා මහරජා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආරියෂ්ඨාංගික මාර්ගයේ පංච ඉන්ද්‍රිය පංච බල ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය මේව තමයි කියව තථාගතයන් වහන්සේ පරිභෝග කරපු භාණ්ඩ. මහරජා මේව දැකලා අපි ඒකාන්තයෙන්ම නිෂ්ඨාවකට එනවා කියනවා. ඒකාන්ත අදහසකට එනවා කියනවා. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන්ම වැඩ හිටියා. ඒකට අන්නේ විදිහට තේරුම් ගන්න කියනවා. ඒතර බලන්න මේ රහතන් වහන්සේලා තථාගතයන් වහන්සේ හඳුනාගත්ත හැටි. ඒතර මේ ධර්මී තුලින්ම දැකගත්තා. මොකද බුදු කෙනෙක් නැති කලක ලෝකෙ මේ කිසිවක් නැහැ. ඒතර බුදුරජාන් දේශනා කරනවා යම් කෙනෙක් යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් මේ හේතුඵල ධම දකින්නවද? එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර යන ගමනේදී හේතුන් හටගනිද්දි හටගන්න හේතු නැති වෙද්දි නැති වෙලා යන ධර්මතාවයක් මේ ලෝකේ තියෙන කියලා මෙන්න මේ පටිච්චසමුපාද යම් ශ්‍රාවකෙක් දැනගත්තොත් ඒක නා ධර්මයේ දැක කෙනෙක් බවට පත් වෙනවා කිය. ඒතර උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා. සංස්කාර හේතුවෙන් විඥානය හට ගන්නවා. විඥාන හේතුවෙන් නාම රූප හට ගන්නවා. ඊළඟට නාම රූප හේතුවෙන් ආයතනය හට ගන්නවා. ආයතන හේතුවෙන් ස්පර්ශය. ස්පර්ශ හේතුවෙන් විඳීම. විඳීම හේතුවෙන් තණ්හාව. තණ්හාව හේතුවෙන් උපාදානය. උපාදාන හේතුවෙන් භවය. භවය හේතුවෙන් ඉපදීම. ඉපදීම හින්දා මේ ජරා මරණ දුක් දෝමනස් මේ සියලුම දුක් දෝමනස්යන් හට ගන්නවා. හේතු නිසා හට ගන්නවා. ඒතර යම් කාලයක හේතු නිරුද්ධ වුණොත් ඵලය නිරුද්ධ වෙනවා. මේ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනයි නිරුද්ධ වෙනවා. ආයතනයි නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වෙද්දී භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙද්දී ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීමක් නැත්තම් ජරා මරණ දුක් සෝසුසුම් මේ කිසිවක් නැහැ. එතකොට හේතු නිසා හටගන්න යමක් ඇද්ද? හේතු නැතිවීමෙන් මේ සියල්ල නැති වෙනවා කියන මේ පටිච්චසමුප්පාදේ ධර්මයේ යම් කෙනෙක් අවබෝධ කළොත් කාට හරි තේරුණොත් ඒ කෙනා ධර්මයේ දැකගත්තා කිව්වා. පටිච්චසමුප්පාද දැකීම තුළ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඒ සත්පුරුෂ උතුමා ධර්මයේ දැකගත්තී කිව්වා. ඊළඟට වදාලා යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යම් කෙනෙක් මේ තථාගතයන් වහන්සේ වදාන ධර්මය මනාකොට දැක්කනම් මනාකොට දැකගත්තා නම්
ඒ කෙනා දකින්නේ මේ පටිච්චසමුප්පාදයමයි කියන. ධර්මයේ දැක්ක කියන්නේ හේතුන්ගෙන් හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියන දේ අවබෝධ කරගන්න කියනවා. ඒතර බලන්න මේ දහම් කාරණා එකකට එකක් සම්බන්ධයි. ඒතර වින්විච්ච කාරණා නෙවෙයි අවබෝධය කරගෙන ශ්‍රාවකයට පැහැදිලිව මේ මාර්ගය තියෙනවා. ඊළඟට උන්වහන්සේ වදාරනවා යෝකෝ වක්කලි ධම්මං පස්සති. පිංග වක්කලි යම් කෙනෙක් ධර්මයේ දකීද සූමං පස්සති. මේ ධර්මයේ දකින්න කෙනා තමයි කියන මාව දකින්නේ. මොකද වක්කලි ස්වාමීන් වහන්සේ කියවනේ තත් දැන් මට ලිඩ වෙලා මට තථාගතයන් වහන්සේව දකින්න ඉන්න විදිහක් නැහැ. මං දුකින් ඉන්නවා කිව්වා. ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝකෝ වක්කලි ධම්මං පස්සති. ඔබ ධර්මයේ දැක්කනම් තථාගතයන් වහන්සේ දැක්කා වන්නේය. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ රාගේ නැති උතුමෙක්, දේශේ නැති උතුමෙක්, ඒ අසංකත ධාතු නිවන අවබෝධ කළ උතුමෙක් කියලා මේ අවබෝධය ඇති වෙනවා කිය. ඊළඟට යෝ මම් පස්සති සෝ ධම්මං පස්සති. වක්කලි යම් කෙනෙක් මාව දැක්කනම් ඒ කෙනා දැකලා තියෙන ධර්මයේ කිය. ඒතර බලන්න මේ බුදුගුණ අපි මේ ඉගෙන ගන්න, බුදුගුණ සාකච්ඡා කරන්නේ. මේ බුදුගුණ තුලින් හරියට දැක්කොත් ඒ ශ්‍රාවකයා ධර්මී තමයි කියනවා දකින්නේ. මොකද ධර්මයේ පහළ වුණේ තථාගතයන් වහන්සේගේ හඳ මඩලි. තථාගතයන් වහන්සේගේ ලය මඩලි. ඒතර රහතන් වහන්සේලව හඳුන්වනවා ඕරස පුත්තෝ තථාගතස්ස මුකතෝ ජාතු. තථාගතයන් වහන්සේගේ ලය මඩලින් උපන්නයි. තථාගතයන් වහන්සේගේ මුව මඩලින් උපන්නයි. එතකොට ඒ ධර්මයෙන් උපන්නා කියනවා. එතකොට තථාගතයන් වහන්සේගේ හද මඩලින් ධර්මයේ උපන්නා. ඒ ධර්මයේ තුලින් රහතන් වහන්සේලා බිහි වුණා. ඒතර මේ විදිහට මේ ධර්මයේ තමයි කියනවා ආශ්චර්ය අద్భుත කාරණා. ඉතින් ඒ හින්දා තථාගතයන් වහන්සේව දැක්ක කියන්නේ ධර්මයේ දැක්ක කියන්නේ. ඒතර යම් කෙනෙක් පටිච්චසමුප්පාදය දැක්කනම් එයා ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දැක්කනම් එයා දැකලා තියෙන්නේ හේතුඵල ධමමයි. යම් කෙනෙක් ධර්මයේ දැක්කනම් ඒ තථාගතයන් වහන්සේවයි දැකලා තියෙන්නේ. යමෙක් තථාගතයන් වහන්සේව දැක්කනම් ඒ ධර්මයමයි දැකලා තියෙන්නේ. ඒතර බලන්න කොච්චර පැහැදිලිද. ඒතර ශ්‍රාවකයා මුලාවක් කරා යන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් ලස්සන ගාථාවක්. උන්වහන්සේ දේශනා කරනවා උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා. මේ උතුම් මග ඇද නැහැ කියනවා. උජුයි කියන්නේ මේ මාර්ගය ඍජුයි කියනවා. මේ ආරෂ්ඨාංග මාර්ගය ඇද නැතුව අභයා නාම සාදිසා. බය නැති බව නම් වූ දිශාවට කියන මේ මාර්ගය වැටිලා තියෙන්නේ. මේ ඍජු මාර්ගය බිය නැති බව නම් වූ දිශාවට කියනවා වැටිලා තියෙන්නේ. ඊළඟ දේශනා කරනවා රතු අකූජනෝ නාම ධම්මචක්කේහි සංගතෝ. මේ කොච්චර නැග්ගත් මේ රතේ අබලන් හඩක් නැහැ කියනවා. අකෝජන කියන්නේ කැඩින්නේ නැහැ කියනවා. අබලන් වෙච්ච බොල් හඩක් නැහැ කියනවා. මේ ආරෂ්ඨාංග මාර්ගයේ නම් රතේට කොච්චර පිරිසක් නැග්ගත්. දැන් අපි අහලා තිනවා ධම්මචක්ක දේශනේ වදාළද්දී කෝටි ගාණක් දෙවිවරු බ්‍රහ්මයෝ මේ ධර්මය අවබෝධ කළා. ඒකට ඒ වගේ කොච්චර නැග්ගත් මේ ධර්මයට මේ ආර්යයන්ගේ මග නම් රතේට ඒ රතේ කැඩෙන්නේ නැහැ කියනවා. ඒ රතේ බොල් හඩක් ඉන්නේ නැහැ කියනවා. ඊළඟ දේශනා කරනවා ධම්මචක්කී සංයුතු. මේ රතේ රෝධ තමයි කියනවා ධර්මචක්‍ර. ධර්මයෙන් හැදිච්ච රෝධ වලින් මේ රතේ කැරකෙන්නේ කියනවා. කොහාටද යන්නේ? බය නැති බව නම් වූ දිශාවට. මේ ඍජු මාර්ගයන් රතේ යන්නේ. ඊළඟ දේශනා කරනවා හේරිතස්ස අපාලබ්බෝ. එතකොට ලැජ්ජාවයි බයයි. පවට ලැජ්ජාවයි බයයි කියනවා මේ රතේ තියෙන සුව පහසු ආසන දෙක. එතකොට පවට ලැජ්ජා බය උපදවාගෙන තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා සතස්ස පරිවාරණ. මේ රතේ අලංකාර සැරසිල්ලක් තියෙනවා කියනවා. ඒ සැරසිල්ල තමයි කියනවා සිහිය. බලන්න කොච්චර ලස්සනයිද. ඊළඟට ධම්මාහං සාරතින් බ්‍රෝමි සම්මාදිට්ඨි පුරේජව. ඉතින් මේ රතේ අදිමින් යන්නේ සම්මාදිට්ඨිය කියනවා. ඒතර නිවැරදි දර්ශනයෙන් යුක්ත කෙනෙක් තමයි කියන මේ ආරියටම මගේ රතේ මෙහෙවාගෙන යන්නේ. මේ උත්තර මාර්ගයෙන් ගමන් කරන රියදුරා මම කියනවා. උන්වහන්සේ තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය හොයාගත්තේ. හොයාගෙන ඒ ඍජු මගේ බිය නැති පැත්තට ගමන් කළා. ඉතින් ඒ හින්දා ධර්මයේ දකිනවා නම් අපි දකින්න තථාගතයන් වහන්සේමයි. යමෙක් ධර්මයේ දකිනවා නම් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දැක බලා ගන්නට හැකියාව තිබෙනවා. ඒ බවයි ඒ උතුම්
දහම් පාඩෙන් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කර දෙන්න යෙදුනේ. මේ වෙනකොට පින්නත් ස්වාමීන් වහන්සේ අපට වැඳ පුදා ගන්නට තියෙන අසිරිමත් මේ මනුලොව වැඩ ඉන්න කිරි බුබුලක් වගේ අනුරාධපුරයේ වැඩ ඉන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහසෑය අපිට වැඳ ගන්න තියෙන පුණ්‍යවන්ත ස්ථානයක්. අපිට පින් රැස් කර ගන්න තියෙන. පින්නත් ස්වාමීන් වහන්සේ ධාතුන් වහන්සේලා තැන්පත් මහසෑයක් වන්දනාමාන කරද්දී අපි කෙසේද සිත පහදවාගෙන ඒ කටයුත්ත සිදු කරන්නේ? ඔව්. අපි සෑය වඳිද්දී දැන් රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ තුළ භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙමයි. එතකොට ඒ සෑය වඳිද්දී ජීවමාන බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න මම යන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න මම යන්නේ කියලා ඒ භක්තිමත් සිත පැහැදුන හිත උපදවගෙන දක්ෂ වෙන්න ඕන. ඒතර ඒ භක්තිමත් සිතුවිල්ල හිතේ නොතිබුණොත් එහෙම අර පින සම්පූර්ණ කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වඳින්න මම යන්නේ කියන ඒ සිතුවිල්ලෙන් යම් කෙනෙක් යනවා නම් ඒ කෙනාට ඒ ධාතුන් වහන්සේ වැඳලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ ඉන්න ඇද්දි වැඳලා ලබාපු පිනට සමාන පිනක් රැස් කරගන්න පුළුවන්. මොකද ඒ ශ්‍රද්ධා සම්පත්තිය සමානයි. මොකද එහෙම හිතලා හිත පැහැදීමෙන් යන්නේ. ඉතින් ඒ වගේමයි අරහන්තක ධාතුන් වහන්සේලා ගැන හිතන් තියෙනවා. අරහන්තක ධාතුන් වහන්සේලාගේ සෑයවල වදිද්දි මේ රහතන් වහන්සේලා තුළ මේ ගුණ තිබ්බා. රාගය, දේශය, මෝහය දුරු කළා. මනා පිළිවෙතින් යුක්ත වුණා මේ සංගරුවන කියලා ඒ ගුණ සිහි කරලා වඳින්න ඕන නිකලෙස් උතුමන් කියලා. එතකොට ඒ නිකලෙස් උතුමන්ට පුදන පින බලවත් එකක්. ඒක අපේ ජීවිතේට ඒකාන්ත යහපත පිණිස පවතිනවා. ඒතර බුදුජන් දේශනා කරනවා ඇතැම් අවස්ථාවල දීර්ඝ කාලයක් වැඩ ඉන්න බුදුවරු ඉන්නවා. අවුරුදු 20000, 30000, අවුරුදු 80000. ඒතර ඒ වගේ බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? බොහෝ කල මනුලු වැඩ හිටියේ හින්දා ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැති වෙන්න අධිෂ්ඨාන කරනවා. එතකොට ඒක ගණව තමයි මේ බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා පිහිටන්නේ. පින්නම් පෑයෙන් පස්සේ ආදාහනින් පස්සේ. එතකොට මොකද කරන්නේ? ඒක ගැන ධාතුන් වහන්සේලා තැන්පත් කළ විශාල සෑයවල් බඳිනවා. උන්වහන්සේ බුදුරජාණන් දේශනා කළේ හතරමං හන්දියක. ඒ කියන්නේ බොහෝ ජනයා යන එන බොහෝ ජනයාට දැක බලා වඳින්න පුළුවන් තැනක ඒ ධාතු තැන්පත් කළ සෑයවල් බඳින්න කියලා. මොකද යම් කෙනෙක් දැක්කත් හිත පහදව ගත්තත් වන්දනාමාන කරත් මහා පිනක් රැස් වෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා බොහෝ ජනයාට හිත පිනිස තමයි ඒ වගේ තැනක ජනයා ගැවසෙන තැනක හදන්න කියන්නේ සෑයව. ඒතර උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ වර්ණය මහාන්තා ස්වර්ණ වර්ණාච. දැන් අපගේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආදාහණයෙන් පස්සේ බෙදිලා ගියා පුංචි පුංචි කොටස් වලට. එතකොට උන්වහන්සේ අවුරුදු 80යි මේ මනෝල වැඩ හිටියේ. එතකොට බොහෝ පිරිසකට උන්වහන්සේ පිරිනමන පෑවට පස්සෙත් ඒ ධාතුන් වහන්සේලා සිහි කරලා බුදු ගුණයක් සිහි කරලා වැඳලා ඒ පින රැස් කරගන්න අවස්ථාව දෙන්න තමයි ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කරන්නේ. එතකොට මහාන්තා ස්වර්ණ වර්ණාච විශාල ධාතුන් වහන්සේලා රන් පැහැයෙන් යුක්තයි කියනවා. මජ්ක්‍ධිමා මුත්තිකප්පබා මධ්‍යම ප්‍රමාණීය මුතු පැහැයෙන් යුක්තයි කියනවා. කුද්ධිකා කුන්ද වර්ණාච ඊට කුඩාම ධාතුන් වහන්සේලා මල් කැකුළු වල පහට කියනවා. සබ්බා වන්දාමි ධාතු. ඒතර මේ සියලු ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරන්න කියනවා. පින් රැස් වෙනවා කියනවා. ඉතින් ඒ හින්දා මේ වඳිද්දී පුදද්දී හිත පහදවා ගන්න එක. ඊළඟට අපි සිහි කරන ආකාරය තමයි මේ වටින්නේ කියනවා. මෙතන බුදුරජාණන් දේශනා කරනවා ධාතුන් වහන්සේලා පුදලා සුගතිගාමි වෙන්න පුළුවන්. ඊළඟට ධාතුන් වහන්සේලා පුදලා අපේ ජීවිතේට චිත්ත සමාධිය පිණිස. එතකොට අපි සෑ මළුවකට ගිහිල්ලා බුදුගුණ සිහි කරලා භාවනා කරන්න පුළුවන්. මෙත්සිත වඩන්න පුළුවන්. ඒතර අර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන උන්වහන්සේ ඇසුරේ උන්වහන්සේ සමීපයේ ජීවමාන බුදුරජාණන් සමීපයේ ඉඳලා මම මේ භාවනා වඩනවා කියලා අර චිත්ත ප්‍රමෝදය උපදවාගෙන අපගේ මේ භාවනාවට අනුග්‍රහයක් ඒක අනුබලයක් වෙනවා අර පැහැදුන හිත තියෙන එක. ඉතින් ඒ හින්දා අපි දක්ෂ වුණොත් අපිට පුළුවන් මේ නොද චිත්ත ප්‍රසාදය උපදවගෙන මේ සෑයවල වන්දලා අප්‍රමාණ පිනක් රැස් කරගන්න. අපේ ජීවිතේට පින කියන එක නම් සැපය පිණිසම හේතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුඛස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං. පින කියන්නේ අපේ ජීවිතේට
අත්‍යවශ්‍ය දෙයක්. එය සැපය පිණිසම හේතු වෙනවා කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ සමග මීට පෙර පැවැත් වූ දහම් සාකච්ඡාවලින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපගේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබාගත් ආකාරය පැහැදිලි කරන්නට යෙදුණා. විශේෂයෙන්ම දීපංකර බුදුරජාණන් වහන්සේ, ඉන් අනතුරුව කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ, ඉන් අනතුරුව මංගල බුදුරජාණන් වහන්සේ, ඉන් අනතුරුව සුමන බුදුරජාණන් වහන්සේ ආදී භාග්‍යවතුන් වහන්සේලාගෙන් මේ අප සරණ ගිය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබාගත් ආකාරය පැහැදිලි කර දෙන්නට යෙදුණා. පින්වත් ස්වාමින් වහන්සේ සුමන බුදුරජාණන් වහන්සේගෙන් අනතුරුව අපගේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබාගත් ආකාරය කරුණු පැහැදිලි කරසේකා. සුමන බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපගේ මහබෝසතාණන් වහන්සේට මුණ ගැහුනේ රේවත කියන බුදුරජාණන් වහන්සේ. එතකොට මංගල, සුමන, රේවත, ඒ වගේම තවත් බුදුරජාණන් වහන්සේ නමක් ඒ කල්පේ බුදුරු 4 නම. එතකොට මේ දීර්ඝ කල්පේ ඒ වගේ ඇතැම් කල්පවල බුදුරජාණන් වහන්සේලා 4 නම පහළ වෙනවා. ඇතැම් කල්පවල බුදුරජාණන් වහන්සේ දෙනම පහළ වෙනවා. එතකොට තව කාරණයක් තියෙනවා සඳහන් කරන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ පහළ වෙන කාල අතරේ අන්තකල්ප කියලා කොටසක් තියෙනවා. ඒතර අපි අන්තකල්ප කියන කොටස පැහැදිලි කරගත්තොත් එහෙම දැන් අපගේ භාග්‍යතුන් වහන්සේ මනුලෝ පහළුනේ මිනිසුන්ගේ පරමාවශ අවුරුදු 120ක් වගේ තියෙන කාලේ කපිලවස්තුවේ මේ ඉපදුනේ. එතකොට දැන් මේ මිනිසුන්ගේ ආයුෂ ටික ටික අඩු වෙවි යන කාලේ. එතකොට දැන් මේ වෙද්දී අවුරුදු 60ක් 70ක් උපරිම 80ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒතර මේ විදිහට මේ ආයුෂ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයක් එනවා කිය. ඒතර මේ විදිහට මේ ආයුෂ අඩු වෙලා ගිහිල්ලා මිනිස්සු අතරේ තියෙන ගුණධර්ම ඔක්කොම පිරිහිලා ගිහිල්ලා මේ මිනිස්සු අතරේ මහා කෝලාහලයක් හට ගන්නවා කියන. ඒතර සඳහන් වෙනවා මේකුත් රාගයෙන් මේ මිනිස්සු මුලා වෙලා එකිනෙකා කෙරෙහි අම්මා තාත්තා සහෝදරි සහෝදරි කියන හැඟීම මේ මිනිස්සු අතර නැති වෙලා යනවා කියන. ඒතර අවුරුදු 5ේදී කියනවා පතිකොලේට යන්නේ කසාද බඳින්න. එතකොට ඒ වගේ මේ ලෝකේ ගුණධර්ම නැතිවීමත් එක්ක ආයුෂ අඩු වෙලා ගිහිලා අවුරුදු 10 දක්වා අඩු වෙනවා කිය. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මිනිස්සු රාගයෙන් උමතු වෙලා නොයේකුත් ලෙඩ රෝග වලට හැදිලා වෙනසිලා යනවා කිය. ඒකට කියනවා රෝගාන්තකල්පය කිය. ඊළඟට මේ මිනිස්සු දේශයෙන් මුලා වෙලා නොයේකුත් ආයුධ තනනවා කියන. ආයුධ තනලා එකිනෙකා මරා ගන්නවා කියන. කොටා ගන්නවා කියන. ඒකට කියනවා ආයුධාන්තකල්පය කියන. ඊළඟට නොයේකුත් දෘෂ්ටිගත වෙනවා කියන. නොයේකුත් මිත්‍යා මතවාද අරගෙන මේක තමයි හරි කියලා එකිනෙකා මරා ගන්නවා කියන. වාද විවාද කර ගන්නවා. එතකොට මේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව දුර්භික්ෂය ඇවිල්ලා දුර්භික්ෂින් වෙනසෙනවා කියනවා. ඒකට කියනවා දුර්භික්ෂාන්තකල්පය කියලා. ඒතර මේ වගේ එක මහා කල්පයක් ඇතුලේ අන්තකල්ප 64ක් තියෙනවා කියනවා. ඒතර මේ එක අන්තකල්පයක එක බුදු කෙනයි කියන පහළ වෙන්නේ. දැන් මේ විදිහට ආශ අඩු වෙවි ගිහිල්ලා අවුරුදු 10ට ගිහිල්ලා දැන් අපි ඔය කියපු දුර්භික්ෂ අන්තකල්පයෙන් හරි ආයුධ අන්තකල්පයෙන් හරි රෝග අන්තකල්පයෙන් හරි මේ කල්පේ නැසිලා යනවා. සුළු පිරිසක් ඉතුරු වෙනවා. ඒ අය නැවත ගුණධර්ම ටික දියුණු කරගෙන ආයිමත් අවුරුදු 10 දෙමාපියන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20 වෙනවා. අවුරුදු 20 දෙමාපියන්ගේ ආයුෂ අවුරුදු 40 වෙනවා. ඔහොම එම ක්‍රමක්‍රමයෙන් ආයුෂ වැඩි වෙවි යනවා. වැඩි වෙවි ගිහිල්ලා ආයුෂ අවුරුදු ලක්ෂය දක්වා වැඩි වෙලා ආයිමත් ක්‍රමක්‍රමයෙන් ඊටු මේක අපි කතා කරලා දීර්ඝ කාලයක් ගත වෙනවා. ආයිමත් අවුරුදු 80000ට අවුරුදු ගාන මිනිසුන්ගේ ආශ අඩු වුණාට පස්සේ තමයි කියනවා මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. එතකොට ඒ වෙද්දී එක අන්තකල්පයක්. එතකොට එක අන්තකල්පයේ එක බුදු කෙනයි. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් ආශ තිබ්බනේ. එතකොට ඒකත් ওই ක්‍රමෙන් අඩු වෙවි ගියා. ගිහිලා අවුරුදු 10ට ගිහිල්ලා ආයේ ගුණධර්ම පුරන්න ආයේ ලක්ෂය දක්වා වැඩි වෙලා ආයේ 120ට අඩු වුණාට පස්සේ තමයි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. එතකොට ඒ වගේ අන්තකල්ප තියෙනවා. මහා කල්පයක අන්තකල්ප 64ක් කියලා කියනවා. එතකොට ඒ වගේ දීර්ඝ කාල පරාසයක් මේක. එතකොට ඒ වගේ කාල පරාසයක මේ අපි මේ ගත කරන්නේ. ඉතින් ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේ බුද්ධ ශාසනය ඉවර වෙද්දිම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා එකක් නෑ. ඒකට අපිට තව
වචනින් කියන්න බැරි තරම් දීර්ඝ අවුරුදු ප්‍රමාණයක් ගත වෙනවා. ඒතර මේ කල්පයේ තුලම වුණාට අර වගේ අන්තකල්ප තියෙන හින්දා අපිට කොතරම් කාලයක් අවුරුදු වලින් ගත වේද කියලා කියන්න බෑ. ඉතින් ඒ හින්දා මේ රේවත බුදුරජාණන් වහන්සේ අපගේ මහ බෝසතාණන් වහන්සේට හම්බෙන කාලේ අපගේ මහ බෝසතාණන් වහන්සේ අතිදේව කියලා ඊටාම දිලිඳු බ්‍රාහ්මණයෙක් කියලා හිටියේ කියන. ඒතර මේ අතිදේව කියන දිලිඳු බ්‍රාහ්මණයට ආරංචි වුණා කියනවා රේවත කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා. ඒතර මේ දිලිඳු බ්‍රාහ්මණයා මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා ඊටාම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරලා පුද සත්කාර කළා. තමන්ට තියෙන හැටියට දම්පැන් පූජා කරා කියලා. ඒතර රේවත බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත කියනවා මේ නම් බුද්ධාංකුරය. පින්වත් මහණෙනි මේ අතිදේව බ්‍රාහ්මණය දිහා බලන්න කියන. මේ බ්‍රාහ්මණයා තව බොහෝ කාලයක් ගිය තැන කල්ප ගණනාවකින් ගෞතම නමින් සම්මා සම්බුදු බව ලබනවා කියලා නියත විවරණ ලබා දෙනවා. ඒතර උන්වහන්සේ දේශනා කරනවා එතුමාණන්ගේ මව වෙන්නේ මහා මායා දේවිය. පියාණන් සුද්ධෝදන රජතුමා. සාරිපුත්ත මොග්ගල්ලාන නමින් සොඳුරු ශ්‍රාවක යුගලක් මේ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නවා කියලා අර අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වංශය දේශනා කරනවා. මේ විදිහටයි වෙන්නේ. මේ විදිහටයි වෙන්නේ. මේ උතුමා බුද්ධාංකුරයක් බුදු බව ලබන උතුමෙක් කියලා විවරණ ලබා දෙනවා. එතකොට මේ අතිදේව කියන දිලිඳු බ්‍රාහ්මණයා ගොඩාක් සතුටු වුණා. ප්‍රමෝදයටපත් වුණා. මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අවසානයේ ඒ අතිදේව කියන බ්‍රාහ්මණයා තාපස පැවිද්දෙන් පැවිදිනවා කියන. පැවිදි වෙලා බඹලෝ යනවා කියන. ඒතර බුද්ධ ශාසනයේට පරිබාහිර දෙයක් කරන්නේ නැහැ කියන මේ බෝසතාණන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ ඒ ධර්ම විනය තුල හික්මනවා කියන. ඒතර ඔය විදිහට මේ නොයේකුත් උපත්වල සැරිසරමින් යද්දී මේ බුදුරජාණන් වහන්සේලාගෙන් ලැබෙන ස්ථිරසාර වචනය මේ බෝසතාණන් වහන්සේලාගේ ජීවිතයට මනා රුකුලක් වුණා. ආලෝකයක් වුණා. ඉතින් ඒ හින්දා අපි තේරුම් ගන්න තියෙන්නේ බුද්ධත්වය පතන එක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොම හරි මමත් අවබෝධ කරනවා කියලා මේ චිත්තප්‍රසාදයට පත් වෙන එක තමයි අපි කරන්න තියෙන්නේ. මේ සසර කතර අතිශයින්ම දීර්ඝයි. මේ දීර්ඝ සසර කතරේ අපේ බෝසතාණන් වහන්සේ එකම අරමුණක හිත පිහිටුවා ගනිමින් එකම අරමුණක හිත පවත්වමින් පුරුදු කරමින් උතුම් වූ බුද්ධත්වයට පත් වී වදාලා. සාමාන්‍ය ලෞකික ලෝකේ ජීවත් වෙන අපට එකම අරමුණක හිත පිහිටුවා ගන්න කොච්චරනම් අමාරුද. අපි භාවනා කරන්නට කියලා වාඩිනොත් පින්වත් ස්වාමීන් වහන්සේ දවස් 2ක් 3ක් කරනකොට ආයෙත් කුසීතකම කම්මැලිකම එනවා. පින්වත් ස්වාමීන් වහන්සේ හරිම ආශ්චර්යයි නේද මේ එකම අදිෂ්ඨානයකට මේ හිත මේ විදිහට අරගෙන යන්න තියෙන දක්ෂකම. ඔව්. දැන් බුදුරජාණන් දේශනා කරනවා මේ හිතේ ස්වභාවය තමයි කියනවා හරියට දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ කියනවා. හරියට සැලෙනවා, කම්පා වෙනවා. උන්වහන්සේ වදාළේ ලහු පරිවත්තං චිත්ත. මොහොතක් පාසා සැලෙනවා, විනාශ වෙලා යනවා මේ සිත. ඒ කියන්නේ මොහොතක් පාසා නොයේකුත් අරමුණු හිතේ වේගින් උපදිනවා. දැන් අපි ධර්මයේ සාකච්ඡා කරමින් හිටියා වුණත් අවධානය පිට ගිය ගමන් නොයේකුත් වේගව සිතුලුයි හිතට එනවා. ඒතර ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට නුවණැති අය විදිහට අපි මේ ධර්මය අපි කරන්නේ මේ ධර්මයට අනුකූලව මේ හිත කීකරු කරනවා. හිත দমনය කරනවා. එතකොට ඒකට අවශ්‍ය ජවය ලැබෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ. ඉතින් ඒ හින්දා මේ බෝසතාණන් වහන්සේලා මේ එකම අරමුණක් කරා දෘঢ় අධිෂ්ඨානකින් ගමන් කරන්නේ මේ පින් බලයත් එක්ක. එතකොට මුලින්ම අපි කතා වුණා දීපංකර බුදුරජාණන් වහන්සේ වදාලා මේ බ්‍රාහ්මණයා තුළ තිබුණ විශේෂ ලක්ෂණ ටික හඳුනාගත්තා. මනුසාත්භාවය, පුරුෂ බව, ඊළඟට අධිකතරෝ පුණ්‍යාධිකාරය, ඊළඟට සාස්තුන් වහන්සේ මුණ ගැහිම, කුසල ඡන්දය, පිනට කැමැති බව. මෙන්න මේ කාරණා වලින් තමයි මේ සත්පුරුෂයින්ට මේ තරම් දීර්ඝ සසරක මේ බුද්ධත්වේ නම් වූ දුර්ලභ පදවිය දක්වා ඉන්න ශක්තිය ලැබෙන්නේ. එතකොට අධික වූ පුණ්‍යාධිකාරය තමයි ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ. එතකොට ඒක දුර්ලභ හින්දා තමයි ඊටාම කලාතුරකින් සත්පුරුෂෙක් මේ වගේ කාර්යයකට අත ගහන්නේ. ඒතර එක අවස්ථාවක මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ එක අවස්ථාවක පාවාරික කියන අඹවනේ ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර හිටිය සාරිපුත්තයන් වහන්සේ.
එතකොට සාරිපුත්තයන් වහන්සේට මහා සතුටක් ඇති වුණා. මෙතරම් ගුණවත්, මෙතරම් මහා පොන්දස්කන්ධයකින් යුතු, මෙතරම් අසිරිමත් ගුණයක් මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ කැටි වෙලා තියෙනවා කියලා උනාට හරි සතුටක් ඇති වුණා. සතුටක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ විදිහට ඔබ වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ගැන මේ විදිහටයි මම පැහැදිලා ඉන්නේ. කොහොමද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් මේ උතුම් බුද්ධ වචනේ තුල භාග්‍යතුන් වහන්සේට වඩා වැඩි කෙනෙක් නම් මම දෙවියන් මරුන් බවුන් සහිත මේ ලෝකේ කොහේවත් දකින්නේ නැහැ කිය. ඒතර හිතේ ඇතුණ චිත්ත ප්‍රසාදයට එහෙම වදාළේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා පින සාරිපුත්ත ඔබ සිංහනාදයක් ප්‍රකාශ කරේ. සිංහයේ නාදයක් බඳු ස්ථිරසාර වචනයක් වදාළේ. සාරිපුත්ත ඔබට තියෙනවද ඥානයක්? අතීතයේ හිටිය බුදුවරු මේ විදිහේ සීලයෙන් යුක්තයි. මේ විදිහේ සමාධියෙන් යුක්තයි. මේ විදිහේ ප්‍රඥාවෙන් මේ විදිහේ විහරණයෙන් යුක්තයි කියලා දකින්න ඥානයක් ඔබට තියෙනවද හෝ? ඒතර කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට එහෙම ඥානයක් නැහැ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන සාරිපුත්ත ඔබට තියෙනවද අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මේ විදිහේ සමාධියෙන් යුක්තයි, මේ විදිහට සීලයෙන් යුක්තයි, මේ විදිහට ප්‍රඥාවෙන් යුක්තයි, මේ විදිහේ විහරණයෙන් යුක්තයි කියලා දකින්න ඥානයක් ඔබට තියෙනවද? ඒතර කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට එහෙම ඥානයක් නැහැ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ අහන පින්න සාරිපුත්ත ඔබ එහෙනම් කොහොමද මේ වගේ ස්ථිරසාර වචනයක් වදාළේ? මොකද්ද? භාග්‍යතුන් වහන්සේට සමාන කෙනෙක් අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් නැහැ කියලා මේ වගේ සිංහනාදයක් ඔබ කරේ කොහොමද කියලා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒක මේ විදිහට හිතුනේ කියනවා. කොහොමද? ඔන්න විශාල නගරයක් තියෙනවා කියනවා. විශාල ප්‍රාකාරයෙන් වට කරු. එතකොට මේ ප්‍රාකාරය උඩ හදනවා කියනවා. ඒ නගරේ ආරක්ෂාවට අනුපරියා පතයක්. ඒ කියන්නේ ප්‍රාකාරය උඩින් කෙනෙකුට ඇවිදගෙන ගිහිල්ලා ආරක්ෂාව ගැන විමසීමක් වෙන්න පුළුවන්. ඒතර දවසක් මේ නගරේ ඉන්න පුරුෂයෙක් අර විශාල ප්‍රාකාරයේ උඩ තියෙන මාවත දිගේ ඇවිදගෙන ගිහින් බලනවා කියනවා යම් කෙනෙකුට යම් සතුරෙකුට මේ රාජධානියට ඇතුළු වෙන්න පුළුවන් විදිහේ සිදුරක් මේ ප්‍රාකාරේ කොහෙවත් තියෙනවද? එහෙම බලද්දි මේ පුරුෂයා දකින්නවා කියනවා මේ නගරයට ඇතුළු වෙන්න කුඩා හෝ සිදුරක්වත් නැහැ මේ ප්‍රාකාරේ. ඒකාන්තයෙන් මේ නගරේ ඊටාම ආරක්ෂා සහගතයි, සුරක්ෂිතයි කියලා නිෂ්ඨාවකට එනවා කියනවා. සාරිපුත්තයන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේ මමත් ඒ වගේ හිතුවා කියනවා. කොහොමද? භාග්‍යතුන් වහන්සේ අතීතයේ යම් කලක තථාගතෝ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලු බුදුවරු පංච නීවරණ දුරු කරලා සිත සමාධිමත් කරලා ආරෂ්ඨාංග මාර්ගය තුලින් මේ බොජ්ජංග ධර්ම වඩලා කියනවා අනුත්තර සම්බෝධි සාක්ෂාත් කළේ. ඒ වගේම යම් කලක අනාගතේ බුදුවරු පහළ වෙනවද ලෝකේ? ඒ සියලු බුදුවරුත් පංච නීවරණ දුරු කරලා චිත්ත සමාධිය වඩලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩලා ආර්ය ශ්‍රාංක මාර්ගයෙන්මයි මේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. මට එතකොට මේකල්හි භාග්‍යතුන් වහන්සේත් ඒ ක්‍රමයෙන්මයි කොහොමද පංච නීවරණ දුරු කරලා චිත්ත සමාධිය වඩලා මේ බෝධිපාක්ෂික ධර්ම වඩලා සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. අන්නේ අනුව ධර්මයට අනුව බලලා මට මේ වගේ අදහසක් ඇති වුණේ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු සාරිපුත්ත ඔබ හිතුව විදිහ හරි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත ඔබ මේ ක්‍රමයේ භික්ෂු භික්ෂුණීන්ට කියලා දෙන්න කිව්වා. ඒතර යම් අව්‍යක්ත මෝඩ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අපහැදීමක් තියෙනවා නම් ඒ අයට මේ ධර්මපරයය අහලා හිත පහදී කිව්වා. එතකොට බලන්න ඒ වගේ හිත පැහැදුනොත් ඒක මහා යහපතක් කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් ඒ හින්දා මේ බෝසත්වරු මේ දීර්ඝ ගමනක එකම අදිෂ්ඨානයකට එන්න ප්‍රධාන හේතුව තමයි ඒ පාරමිතා පුරමින් රැස් කරගන්න අධික පින්බලය. ඒ විදිහට තමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. අධික පින්බලයෙන් මේ සසර කතරේ නිවන සොයාගෙන බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ බොහෝ අභියෝගවලට දුක් කම්කටොළුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් අපි මේ සමාජයේ ඉන්නකොට අපිට අභියෝග එනකොට ප්‍රශ්න එනකොට අපි සමාජයට චෝදනා කරනවා, තව අයට චෝදනා කරනවා. නමුත් අපේ බෝසතාණන් වහන්සේ සමාජයට චෝදනා කරන්නට ගියේ නැහැ. තමන්ගේ අරමුණ යමක්ද තමන්ගේ අරමුණ කරාම සිත මෙහෙව්වා. පින්වත් ස්වාමීන් වහන්සේ අපටත් මේ භාග්‍යතුන් වහන්සේගේ බෝසතාණන් වහන්සේගේ බුද්ධ චරිතය
හරි ඉවහල් නේද මේ ප්‍රශ්න එනකොට ඒවට මූණ දෙන්න සම්මාස. ඔව්. දැන් අපි ජාතක කතා අධ්‍යයනය කරද්දී කියවද්දී අපිට තේරෙනවා උන්වහන්සේ ප්‍රශ්න වලට කොහොමද මුහුණ දුන්නේ? ඉවසීමෙන්, මෙසිතින්, සත්‍ය වචනයෙන් ඒ ගුණයන්ගෙන්ම තමයි උන්වහන්සේ ජීවිතය ජයගත්තේ. ඒතකොට ඒක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ අයෝධ්‍යාවේ ගංගා නම් නදී තීරේ වැඩ ඉන්නකොට මේ ශ්‍රාවකයෙක්ගේ ජීවිතේට එතකොට මේ භික්ෂුවක් වුණාට පස්සේ ඒ භික්ෂු ජීවිතය ගෙනියන්න බැරි විදිහේ අභියෝග එනවා. ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියලා උන්වහන්සේ ලස්සන උපමා අනුසාරයෙන් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔන්න ගංගාවට මේ කොටයක් වැටෙනවා කියනවා. එතකොට මේ ගංගාවට කොටයක් වැටුණාට පස්සේ ඒ කොටේ මෙගුරට ගහගෙන ආවෙත් නැත්තම් ඒ කොටේ ඉතරට කුඩ ගැහුවෙත් නැත්තම් ඒ කොටේ ගඟ මැද කිදා බැස්සෙත් නැත්තම් ඒ වතුරේ ගහගෙන යන කොටේ මැද පස් කඳු වල හිර වුණෙත් නැත්තම් ඊළඟ දේශනා කරනවා මේ ගංගාවේ ගහගෙන යන කොටේ මිනිස්සු ගත්තෙත් නැත්තම් අමනුෂ්‍යය ගත්තෙත් නැත්තම් දියසුලියකට අහුුනෙත් නැත්තම් ඇතුළත කුණු වෙලා දි รา ගියෙත් නැත්තම් ඒ කොටේ කොහෙටද යන්නේ කියලා. ස්වාමීනි මේ ගංගා නංගක මුහුද පැත්තටයි ගලන්නේ. ස්වාමීනි ඔය කියන අතුරු අන්තරාවටපත් උනේ නැත්තම් මේ කොටේ මුහුදට ගහගෙන යනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි මේකත් ඒ විදිහමයි. දැන් මේ භික්ෂුවක් වුණාට පස්සේ මේ අමාමහ නිවන් දකින්න අපේක්ෂාවෙන් ඒ භික්ෂුව මෙගුටට ගැහුවෙත් නැත්තම් ඒගුටට ගැහුවෙත් නැත්තම් ඊළඟට ගඟ මැද කිදා බැස්සෙත් නැත්තම් ඊළඟට ගඟ මැද තියෙන පස් කඳු වලට හිර වුණෙත් නැත්තම් මිනිස්සු ගත්තෙත් නැත්තම් අමනුෂ්‍යය ගත්තෙත් නැත්තම් ඊළඟට දියසුලි වලට අහුනෙත් නැත්තම් ඊළඟට කුණු වෙලා ගඟේම දිල්ලා ගියෙත් නැත්තම් භික්ෂුවක් අමාමහ නිවනට යනවා. එතකොට මෙහෙම වදාළාට පස්සේ ඒක ස්වාමීන් වහන්සේ නම නැගිටලා අහන භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙගුඩට ගහනවා කියන්නේ මොකද්ද? ඊළඟට අහනවා ස්වාමිනී එගුඩට ගහනවා කියන්නේ මොකද්ද? ස්වාමීනි මැද කුණු වෙනවා කියන්නේ මොකද්ද? ස්වාමීනි මේ ගඟේ පස් කඳු වල හිර වෙනවා කියන්නේ මොකද්ද? ඊළඟට ස්වාමීනි මිනිසුන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ මොකද්ද? අමනුෂ්‍යන්ගේ ග්‍රහණයට අහු වෙනවා කියන්නේ මොකද්ද? ස්වාමීනි දියසුලියට අහු වෙනවා කියන්නේ මොකද්ද කියලා මේ ප්‍රශ්න ටික ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ වතුරේ ගහගෙන යන කොටේ අර භික්ෂුවකගේ ජීවිතයට උපමා කරලා දේශනා කරනවා. පින්වත් භික්ෂුව මේ ගොඩට කොට ගහනවා කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයට කියන නමක් කියන. ඒතර ආධ්‍යාත්මික ආයතන හය ඔස්සේ අරමුණු වලට අහු වෙනවා. ඇහැට අහු වෙනවා, කනට අහු වෙනවා. ඊළඟට එතරට කොට ගැහුවා කියන්නේ බාහිර ආතන කියන. ඇහැට පේන රූපයට අහු වෙනවා, කනට ඇහෙන ශබ්දයට අහු වෙනවා, දිවට දැනෙන රසයට අහු වෙනවා. ඊළඟට ගඟ මැද කිඳා බහිනවා කියන්නේ මොකක්ද? භික්ෂුව ඒ තමයි කියනවා නන්දි රාගේ. ආස්වාදයෙන් බැඳිලා යන එක. ඊළඟට ගඟ මැද පස් කඳු වල හිර වෙනවා කියන්නේ මොකක්ද? භික්ෂුව ඒ තමයි කියනවා අස්මිමාන්නේ. මාන්නේ හිර ගන්න. ඊළඟට මිනිසු ගන්නවා කියන්නේ මොකක්ද කියලා අහනවා. භික්ෂුව ගිහියන් එක්ක එකතු වෙලා නොයෙකුත් කටයුතු කර කර ඉන්නවා කියන ධර්මයේ හැසිරෙන එක පස්සෙක දා. ඊළඟට අමනුෂ්‍යව ගත්තා කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ සීලෙන් දෙවියෙක් වෙනවා කියලා දිව්‍ය ලෝකෙ උපදින්න පතාගෙන ඉන්නවා කියන. අපි ඒක ගැන සාකච්ඡා කරමු. එතකොට ඒක කිලිටි කියනවා. සීල් රැකලා දෙවියන් අතර යන්න පතාගෙන මේක කරනවා. ඒතර සීලේ රකින්න ඕනේ අමා මහ නිවන් දකින්න. මේ ධර්මය අවබෝධ කරගන්න රුකුලක් ගන්න. උපකාරයක් ගන්න හිතාගෙන. ඊළඟට දියසුලියකට අහු වෙනවා කියන්නේ මේ පංචකාම ගුණයන්ට කියන නමක් කියන. ඊළඟට ඇතුළට කුණු වෙනවා කියන්නේ දුස්සීල වෙනවා කියන. ඒතර බුදුරජාන් දේශනා කරනවා මේ විදිහට මේ දර කඳ මේ කිසි අතුරු අන්තරාවක් නැතුව ගියොත් මොහොතටම යන්නේ භික්ෂුව මේන්න මේ කියන අතුරු අන්තරාවලින් ගැලවුණොත් ඒකාන්තයෙන්ම ඒ භික්ෂුව නිවනටයි බර කියනවා. හරියට අර ගංගානම් ගඟ මොහොතට බර වෙලා තිබ්බා වගේ මේ අන්තරාවලින් තොර වෙලා මේ අන්තරාවලට වැටෙන්නේ නැතුව භික්ෂුව ජීවිතය ජය ගන්න දක්ෂ වුණොත් අමා මහ නිවනින් කිව්වා නතර වෙන්නේ. ඉතින් ඒ හින්දා බුදුරජාන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ මිත්‍රයට ගහන්නෙත් නැත්තම්, ඊතරට ගහන්නෙත් නැත්තම්, මැද කුණු වෙන්නෙත් නැත්තම්, මනුස්ස ග්‍රහණයට අමනුස්ස ග්‍රහණයට දියසුලි වලට අහු වෙන්නේ නැත්තම් ඔබ ඒකාන්තයෙන්ම නිවනට යනවා කිව්වා. මොකද
මේ සම්මා දිට්ඨිය තියෙන නිවනට නැඹුරු වෙලා කියනවා. ඒතර මේ නිවැරදි දර්ශනය අපි ඇති කරගත්තොත් ඒක තියෙන නිවනට බර වෙලා කියනවා. ඒකාන්තයෙන්ම නිවනින් අභිෂේක ලබන්න පුළුවන් කියනවා. ඒතර බලන්න මේ අභියෝග තියෙනවා. හැබැයි මේ අභියෝග ජය ගන්න නිවැරදි පැහැදිලි මාවතක් තථාගතයන් වහන්සේ වදාළා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ අභියෝග ජය ගන්න පුළුවන් මේ බුද්ධ වංශය ගැන අපි හිත පහදව ගත්තා. පින ස්වාමීන් වහන්සේ මේ සුමන බුදුරජාණන් වහන්සේගෙන් පසුව රේවත බුදුරජාණන් වහන්සේගෙන් බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා ගන්නවා. ඉන්න අනතුරුව නියත විවරණ ලබා ගන්නේ කුමන බුදුරජාණන් වහන්සේගෙන්ද? ඔව්. එතකොට රේවත බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපගේ මහ බෝසතාණන් වහන්සේට හම්බ වෙන්නේ සෝබිත කියන සර්වඥයන් වහන්සේ. එතකොට මේ සෝබිත බුදුරජාණන් වහන්සේ කාලේ අපගේ මහ බෝසතාණන් වහන්සේ අජිත කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඒ නුවර වාසය කරනවා. ඒතර මේ අජිත කියන බ්‍රාහ්මණයටත් ආරංචි වුණා මේ සෝබිත කියන තථාගතයන් වහන්සේ පහළ වුණා. පහළ වෙලා හරි සතුටටපත් වුණා. මේ බුද්ධ කියන වචනය ඇහිදී. එතකොට මේ අජිත බ්‍රාහ්මණයා මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා දම්පෙන් දෙනවා. පුද සත්කාර කරනවා. එහෙම කරාට පස්සේ මේ සෝබිත බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයා හඳුනා ගන්නවා. කියන පින්වත් මහණෙනි ඔබ බලන්න මේ තථාගතයන් වහන්සේට පුද පූජා කරන මේ බ්‍රාහ්මණයා දිහා. මේ සීමිසී කෙනෙක් නෙවෙයි කිව්වා. අතීතේ බොහෝ කාලයක් කාලේ ගත වුණාට පස්සේ ගෞතම නමින් සම්මා සම්බුදු වන බෝසත්වරයෙක් කිව්වා. එතකොට මෙතුමාණන් මා වගේම බොහෝ පිරිසකට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා සසරින් ඈතර කරනවා කිව්වා. ඊළඟට ඒ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වංශය ගැන ඒ ඔක්කොම විස්තර ටික කියනවා. උන්වහන්සේ අසතු බෝරුගක බුදු වෙන්නේ ආනන්ද කියන ස්වාමීන් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වෙන්නේ කියලා මේ බුද්ධ වංශී විස්තර ටික කියනවා. එතකොට මේ අජිත කියන බ්‍රාහ්මණය හරි සතුටු වෙනවා. මේ බුද්ධ ශාසනේ පැවිදි වෙලා පිළිවිත් පුරනවා කියලා. ඒතර බලන්න මේ විදිහට ජීවිතේ නොයේකුත් උපත් කරා ගමන් කරනවා මේ නියත විවරණ ලැබෙන්නේ. බුදුරජාණන් දේශනා කරනවා එක අවස්ථාවක රෝහිතස කියන දෙවියට මේ කාලය ගැන ලස්සන ගාථාව බලන්න ගමනේන නපත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචන නච අපත්වා ලෝකන්තං දුක්ඛා අතිපමෝචන. පින්වත් දෙවිය මේ කවදාවත් මේ ලෝකේ ඇවිදලා ඉවර කරන්න බෑ කියනවා. දැන් අපිට පේනවා මේ සසරේ දීර්ඝ වශයෙන් ගමන් කරන හැටි. ලෝකේ කෙලවරක් දකින්න නැතුව දුක අවසන් කරන්නත් බෑ කිය. පින්වත් දෙවිය ඒ හින්දා මේ බඹයක් පමණුන මේ ශරීරයෙන් යුක්ත ජීවිතේ නැමැති ලෝකේ යථාර්ථය දකින්න මහසි ගන්න කියනවා. මොකද්ද යථාර්ථය? අනිත්‍ය වෙලා යන එක. ඊළඟට දුක අනාත්ම ස්වභාවය. මෙන්න මේ යථාර්ථයයි දකින්න මහසි ගන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ සහ ඒ භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නට පැමිණි ගමනේ විස්තර ඒ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ ලබාගත් ආකාරය අපි පින්වත් ස්වාමීන් වහන්සේ සමගත් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගනිමින් ඉන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ මහා බිනිස්ක්‍රමණය සිදු කරන කොටත් මාරයා අවධානයෙන් හිටියා. ඒ වගේම බුද්ධත්වයට පත් වෙන කොටත් මාරයා අවධානයෙන් සිටියා. ඒ වගේම පිරිනිවන් පානා මොහොත දක්වා මාරයා භාග්‍යවතුන් වහන්සේ ගැන අවධානයෙන් හිටියා. පින්වත් ස්වාමීන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගේම අනෙක් බුදුරජාණන් වහන්සේලාත් මාර පරාජය සිදු කළ තියෙනවද පින්වත් ස්වාමීන් වහන්සේ? ඔව් සියලු බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකේ පාලනය කරන මේ බලවේගයත් එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා. එතකොට සියලු බුදුවරු ඒ මාර බලයේ පරදවල තමයි මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අභිෂේක ලබන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ නැති කාලෙදී ඒ මාර බලය තමයි ලෝකේ බලවත්ම බලපවත්වන්නේ. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මේ දසමාර සේනාවක් තියෙනවා කියලා අවබෝධ කළා. තේරුම් ගත්තා. උනා තේරුම් ගත්තා මේ පළවෙනි සේනාව තමයි කියව කාමය. කාමයන්ට හිත පැදිලා යන. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට මේ හිතේ බලවත් ඇදිලා එන ස්වභාවයක් තියෙනවා. කාමය. දෙවෙනි සේනාව තමයි අරතිය. කුසල් දහම් වල හිත ඇලෙන්නේ. ඊළඟට කුප්පිපාසා
බඩගින්න පිපාසයක් තියෙනවා මේ ධර්මයේ හැසිරෙන්න ගනිද්දී. බාධා එනවා. ඊළඟට තණ්හාව බාධාවක් කිව්වා. ඊළඟට තීන මිද්දේ ධර්මයේ හැසිරෙද්දී බල නිදිමත එනවා. බාධා. ඊළඟට බිහිරු සිතේ හටගන්නා බිය. ඊළඟට විචිකිච්ඡා ධම්මාගේ සැක ඇති වෙනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මක්කෝ ටම්බෝ අනුන්ගේ ගුණ මගන එක අවවාදයට නොනැමෙන ගතිය ඇති වෙනවා. මේවා මේ සීනාවට අයිති දේවල්. ඊළඟට ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ චයෝනරු. ලාභ සත්කාර ඊළඟට මිත්‍යා මාර්ග වලින් කැපිපෙන්න උත්සාහ කරන එක. මේ මාර් සීනාවට අයිති දේවල්. ඒ වගේම යෝ චත්තාන සමුක්කංසෝ පරිචවජානේ තමාව හුවා දක්වලා අනිත් අය හෙලා දකින්න. ඒතර මෙන්න මේ කාරණා අපේ ජීවිතයට එද්දී අපි තේරුම් ගන්න ඕනේ මේක නම් මේ මට යහපත පිණිස කවදින කාරණා නෙවෙයි මේවා කියලා. ඒතර එහෙම තේරුම් අරගෙන මේවා දුරු කරගන්න වීරියෙන් මේවා මඩින්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සම්බුද්ධත්වයේ ලබද්දී උන්වහන්සේට මේ මාරය නවවිධ වර්ෂාවකින් පහර දුන්න කියලා. මහා සොලිසුලන් එව්වා. ඊළඟට දරුණු වැලිකුණාටු, ඊළඟට වැසිකුණාටු, ගල් වර්ෂා, ඊළඟට ආයුධ වර්ෂා, ගිනි අඟුරු වර්ෂා, ඊළඟට ලෝදිය, ඊළඟට ගිනිගත්තු වැලි, ඊළඟට ගිනියලු, ඊළඟට මහා ඝන අන්ධකාරයක් බැලුවා. මැව්වා. ඒතර මේ මොකකින්වත් අප බෝසතාණන්සේගේ අදිෂ්ඨානය වළකන්න බැරි වුණා. එතකොට ඒකට හේතුව අර පාරමී පොළ රැස් කරගත අධික පුණ්‍යාධිකාරය. ඉතින් ඒ හින්දා මේ බෝසතාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ සියලු අභියෝග නැසලා සම්මා සම්බුද්ධ අභිෂේක ලැබුවා. මේ මහී කාන්තාවට පවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සමුදායන් දරා ගන්නට බැරි වුණා. දාන පාරමිතාව, සීල පාරමිතාව ආදී දස පාරමිතාවන් පූර්ණේ කරද්දී මේ සමහර අවස්ථාවලදී මේ ඝන බොල් පොළොව පවා තොටිල්ලක් වගේ සෙලවෙන්න ගත්තා කියලා අපි අසා තිබෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ දහම් කරුණු කාරණා පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් අසා දැනගනිමින් සූවිසිවරණ සදහම් දේශනය අද දවසේ හමාර කරන්නට මත්තෙන් පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරනසේක්වා. පුණ්‍ය අනුමෝදනාව අද දවසේ සූවිසිවරණ දහම් කතිකාවතර අනුග්‍රහය දරන්නේ අරංගල රත්නාරාම පාරේ පදිංචි 2021 වසරේ මැයි මාස 8 වෙනි දින 75 වන උපන්දිනයේ යෙදෙන විමලසිරි පෙරේරා පියාණන්ට ආශිර්වාද කිරීම පිණිස පින්වත් දරුවන් විසින් ඉතින් අද දවසේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දානය කළා රැස් කළ උදාාර පින සියලු පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් ධර්මාබෝධී පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරුවන්ට අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාබෝධී පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින 2021 මැයි මාස 8 වෙනි දින 75 වෙනි උපන්දිනයේ යෙදෙන විමලසිරි පෙරේරා පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පියාණන් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව ලබත්වා. සෝසේ ධර්මයේ හැසිරෙන්න දීර්ඝායුෂ ලැබලා උතුම් ධර්මාබෝධියෙන් සැනසෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ පින විමලසිරි පෙරේරා මහතා නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට ඒ වගේම බාප්පාට ඒ වගේම සාරා පෙරේරා පුංචම්මා ඇතුළු දෙපාර්ශ්වයෙන්ම මිය පරලෝකීය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්ව දරු පින්තුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් සැපයටපත් වෙත්වා. සාදු. ඒ වගේම මැයි මාස 22 වෙනි දින උපන්දිනයේ සමරන ජයන්ති වික්‍රමසිංහ මෑණියන්ට මැයි මාස උපන්දිනයේ සමරන ඉන්දික ලියනගේ සහ නිමාල් ලියනගේ යන දරුවන්ට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා. ඒ වගේම පෙබරවාරි මාස උපන්දිනයේ සැමරූ කේ ගුණසේකර පියාණන්ට මාර්තු මාස උපන්දිනයේ සැමරූ සැමි ලියනගේ පියාණන්ට ඒ වගේම අප්‍රේල් මාස උපන්දිනයේදී තිබුණ කුසුම් ගුණසේකර මෑණියන්ට
ඒ වගේම අගෝස්තු මාස උපන්දිනයේ යෙදෙන දිල්රුක්ෂ ලියනගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. සුවසේ ධර්මාවබෝධ කරන්න මේ පින් උපකාර වෙත්වා. සාදු. ඒ වගේම විශේෂයෙන් රැස් කළ පින කොරෝනා වෛරසයෙන් රෝගාතුර සිටින ලක්වාසී ලෝවාසී සියලු දෙනාට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. ඒ වගේ පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසෙලා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. මේ පුණ්‍යවන්ත සවස් කාලයේ සූවිසිවරණයේ සදහම් දේශනාවේ සඳහා දායකත්වයෙන් කරන්නේ අරංගල රත්නාරාම පාරේ පදිංචි 2021 මැයි මාස 8 වන දින 75 වන ජන්මදිනයේ දෙන විමලසිරි පෙරේරා පියාණන්ට ආශිර්වාද කිරීම පිරිස සත්පුරුෂ දුවදරුවන් විසිනුයි අද දවසේ මේ උතුම් වූ සූවිසිවරණයේ සදහම් දේශනාවේ සඳහා දායකත්වයෙන් කරන්නේ. නිවන සොයා යන ගමනේ බෝසතාණන් වහන්සේ බොහෝ අභියෝග වලට මුහුණ දුන්නා. මේ ධර්මය අවබෝධ කරගන්න බෝසතාණන් වහන්සේ අසීමිත වචනයෙන් විස්තර කර නොහැකි කැපවීමක් කැපකිරීම කළා. ඇස් දන් දෙමින් අංගපසක දන් දෙමින් මේ භාග්‍යතුන් වහන්සේ කළේ අසීමිත කැපකිරීමක්. එනිසා අපටත් මේ උතුම් වූ ධර්මයේ කළ අපගේ මහා සංඝරුවනට වහවහ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නටම මේ පින හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේ සූවිසිවරණයේ සදහම් දේශනය හමාර කරන්නටයි සූදානම. හෙටත් පුණ්‍යවන්ත සවස් කාලය ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.